අයිබෝන් පුතේ අපි අද ඉගෙන ගන්න යන්නේ 11 වසරේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම එහෙම නැත්නම් අච්චුපතේ 9 වෙනි පාඩමේ දෙවෙනි කොටස ඒ තමයි කුලී කිනීම් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ කුලී කිනීම් සහ කුලී කිනීම් කියලා වර්ග දෙකක් තියෙනවා කුලී කිනීම් කියලා කියන්නේ අපි භාණ්ඩයක් මොනවා හරි දෙයක් අපි අරගෙන අහලා ඒකේ මූලික වටිනාකමක් ඒ කියන්නේ වටිනාකමේ කොටසක් මුලින් ගෙවලා ඉතිරි කොටස පොලියක් සමග හෝ පොලියක් නැතිව ගෙවාගෙන ගිහිල්ලා අපි භාණ්ඩයක් පත් කර ගැනීම තමයි කුලී කිරීමක් කියන්නේ. හැබැයි කුලී කිරීමක් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එතෙන්දි වෙන්නේ අපි භාණ්ඩයක් ගෙනල්ලා අපේ වැඩේ කරගෙන අපි ඒ අදාළ කාලෙට ගෙවීම තෙක්ක ඒක ගිහිල්ලා පාර දෙනවා. ඒත් අපිට භාණ්ඩය අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න කුලී කිරීමක් කියලා කියන එකේදී අපි අන්තිම වාරිකේ ගෙවනකම් භාණ්ඩයේ අයිතිවාසිකම අපිට හිමෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න. එතන මේක සාමාන්‍ය ව්‍යවහාරේ භාවිතා වෙනවා ලීසින් කියලා භාවිතා වෙනවා නැත්නම් කල්බද ක්‍රමය කියලා භාවිතා වෙනවා. ඔය දෙකෙන්ම කියන්නේ එකම සිද්ධිය. එතන කුලී කිරීමකදී ඔබට පැහැදිලි කරන්න කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපි භාණ්ඩය ගන්නකොට එහි වටිනාකමින් කොටසක් ගෙවනවා. අන්නේ ගෙවන එකට අපි කියන මූලික ගෙවීම කියලා. මොකක්ද ඒකට කියන්නේ? මූලික ගෙවීම නැත්නම් පළමු ගෙවීම. පළමු ගෙවනොත්. ඊට පස්සේ භාණ්ඩේ මුළු වටිනාකමට අපි කියනවා අත්පිට මුදලට වටිනාකම කියලා. එතන අපි අත්පිට මුදලට වටිනාකමින් මූලික ගෙවීම අඩු කරලා ඉතුරු ටික තමයි අදාළ සමාගමට අදාළ ආයතනයට ගෙවීම කරන්නේ. දැන් මම පොඩි උදාහරණයක් ගන්නම්කෝ. ඔයා ජංගම දුරකථනයක් ගන්නවා රුපියල් 50000ක් වෙන ජංගම දුරකථනයක් ගන්නවා පළමු රුපියල් 20000ක් දීලා. එතකොට 50000 කියලා කියන්නේ ජංගම දුරකථනයේ අත්පිට මුදලට වටිනාකම. ඒතර අපිට කෙලින්ම සල්ලි දීලා ගන්න පුළුවන් නම් 50000 දී ජංගම දුරකථනය විතර ගේන්න පුළුවන්. නමුත් දැන් අපි කරන්නේ 50000ක් වෙන ජංගම දුරකථනයට 20000ක් දීලා ගෙදර ගේනවා ඉතුරු 30000 අපිට මොයා ගෙවනවා කියලා මාස 6කින් ඊටු 30000 එතකොට මාස 6කින් ඔයා ගෙවනකොට අර 30000 අපි 6ෙන් බෙදුවාම මාස කරුගෙන් 5000ක් වෙනවා. දැන් කරන්නේ මොකද්ද ඔයා? ඔයා දැන් කරන්නේ ෆෝන් එක ගේනවා 20000ක් දීලා ජංගම දුරකථනය ගේනවා ගෙනල්ලා ඔයා ඒක භාවිතා කරන ගමන් ඔයා ඒකේ වැඩ ගන්න ගමන් රුපියල් 5000 ගානේ මාස 6ක් ගෙවාගෙන යනවා. අන්න 6 වෙනි මාසෙ ගෙවල වුණාට පස්සේ ඔයා ඒ භාණ්ඩේ මුළු වටිනාකම ගෙවල ඉවර වෙන්නේ. අන්න එතකොට තමයි භාණ්ඩේ වටිනාකම සම්පූර්ණයෙන් ගෙවෙන්නේ. ඒක තමයි භාණ්ඩේ ඔබේ සින්නක්කර භාණ්ඩ බවට පත් වෙන්නේ. බැරි වෙලා හරි මේ විදිහට කුලී කිරීමක් කරන පුද්ගලයෙක් තැනැත්තෙක් ගෙවීම් පැහැරහැරීමක් සිදු වුණොත් ගේ පැහැරහැරියොත් එහෙම අපිට ලීසින් පහසුකම් නැත්නම් කුලී කිරීම පහසුකම් ලබා දුන්න ආයතනයට පුළුවන් භාණ්ඩේ නැවත අත්පත් කරගන්න නීත්‍යානුකූලව. අපිට ඔබ ගෙනාවු ජංගම දුරකථනය රුපියල් 20000 කියලා ජංගම දුරකථනයට ගෙවීම ඔබ පැහැරහැරියොත් ඔබ ගෙනාවු ඔබේ භාණ්ඩෙට ඒ සේවාව ලබා දුන්න ආයතනයට පුළුවන් නීත්‍යානුකූලව නැවත ජංගම දුරකථනය ඔබෙන් ගන්න. අනේ නිසා කුලී කිරීමේ ක්‍රමයෙන් භාණ්ඩයක් ගත්තොත් සේවාවක් ගත්තොත් අනිවාර්යෙන් ඊට අදාළ ගෙවීම් නිසි ආකාරයෙන් සිදු කරන්න. එහෙනම් අපි බලමු මේකේ ගැටලු සාකච්ඡා කරන ආකාරය. අපි මුලින්ම සාකච්ඡා කරන කුලී කිරීම පාඩම අදියර දෙකකට. කුලී කිරීම. කුලී කිරීම පළවෙනි අදියර තමයි ඒක සරල අදියරක්. පොලී රහිත ක්‍රමය. පොලී රහිත ක්‍රමය. දෙවෙනි එක තමයි පොලී සහිත ක්‍රමය. පොලී සහිත ක්‍රමයයි රහිත ක්‍රමයයි පොලී සහිත ක්‍රමයයි. ඒ කියන්නේ දරුවනේ අපි අත්පිට මුදලට වටිනාකමින් මූලික ගෙවීමක් කළාට පස්සේ ඉතිරි ණය මුදලට පොලිය කරන්නේ නැහැ. මේක වෙළඳපොළ තරංකාරීත්වය නිසා තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ එක් වෙළඳ ආයතනයක් තවත් වෙළඳ ආයතනයකට අභිභව අලෙවි සිටි කර ගැනීම සඳහා මේ පොලිය රහිත ක්‍රමය භාවිත කරනවා. ඒගොල්ලෝ අන්තිමේට කරන්නේ භාණ්ඩයේ වටිනාකම දීර්ඝ කාලයක් තිස්සේ හරි එකතු කර ගන්නවා. මේක ඔබ දැකලා සමහර වෙළඳ ආයතන කරනවා නෝපොලි හරි ජොලි කියලා. එතෙන්දී පොලිය 100%යි. පොලියනේ. හැබැයි භාණ්ඩයේ වටිනාකම යාලා දීර්ඝ කාලයක් යොදාගෙන එකතු කර ගන්නවා. පොලිය සහිත ක්‍රමයේදී භාණ්ඩය අපි ගෙවීම කරනකොට හීනින් ශේෂ කරනවා පොලිය ගන්න කරන්නේ. එහෙනම් බලමු පොලි රහිත ක්‍රමයෙන් ගණන් හදන්නේ කොහොමද කියලා.
අපි උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරන්නම්. මේක අච්චු පොතේ නැහැ. නමුත් ඔබේ පැහැදිලි කරගැනීමේ පහසු සඳහා මම මේක පොඩ්ඩක් කියලා දෙන්නම්. අපි හිතමු ජංගම දුරකථනයක් තියෙන රුපියල් 50000ක් කියලා. මම කලින් සාකච්ඡා කළේ ජංගම දුරකථනය. ඒකට පළමුව රුපියල් 20000ක් ගෙවනවා. මූලික ගෙවනවා අපි ඔකට කියන්නේ. ඉතිරිය මාස 6කින් පොලි රහිතව ගෙවනවා. අපෙන් අහනවා මාසික වාරිකය. එතන මේකේ පොලි නැහැ. පොලි රහිතයි. දැන් අපි මේකේ අදියර දෙකයි තියෙන්නේ ඇත්තටම. පළවෙනිව අපි ගන්නවා ඉතිරි ණය මුදල. නැත්නම් අපිට ඕන වගන්ති දික් කර ගන්න පුළුවන් පළමු ගෙවීම පසු ගෙවීමට ඉතිරි ණය මුදල. නැත්නම් කෙලින්ම ඉතිරි ණය මුදල රුපියල් 50000 අඩු කිරීම 20000. එතන රුපියල් 30000. 50000 අඩු කිරීම 20000 කියන්නේ 30000. දෙවෙනි කොටස මාසික වාරිකය. මාසික වාරිකය 30000 බෙදීම 6. මොකද මේ 30000 ගෙවන්නේ මාස 6කින්. 30000 ගෙවන්නේ මාස 6කින්. ඒතකොට 30000න් බෙදුවාම රුපියල් 5000යි. දැන් ඔබ රුපියල් 5000 ගන්න මාස 6ක් ගෙවුවාම භාණ්ඩේ මුළු වටිනාකම ගෙවිලි ඉවර වෙනවා. මම තව උදාහරණයක් ගන්නම්කෝ. මෙන්න උදාහරණ අංක 2. ඔබට පැහැදිලි වෙනකොට අපි හිතමු අත්පිට මුදලට රුපියල් 1,20,000ක් රුපියල් 1,20,000ක් වන යතුරු පැදියක් තියෙනවා. යතුරු පැදියක් සඳහා පළමුව ඔයා ගෙවනවා රුපියල් 30,000. මුලින් ගෙවනවා රුපියල් 30,000. පළමු රුපියල් 30,000 ගෙවලා ඉතිරිය මාස 45කින්. වාරිකය හදනවා. මාසික වාරිකය කීයද කියලා. එහෙනම් අපි පළවෙනි කොටසේ හදනවා ඉතිරි ණය මුදල 1,20,000 අඩු කිරීම. එතකොට මෙතෙන්ට එනවා 30,000. පළමු ගෙවන දර 30,000යි. එනවා රුපියල් 90,000යි. ඊට පස්සේ මාසික වාරිකය 90,000 බෙදීම 45. මාස 45කින් ගෙවන්නේ. එතකොට එනවා රුපියල් 2,000. එතකොට ඔබට තියෙන්නේ 1,20,000ක් වන යතුරු පැදියට පළමු රුපියල් 30,000ක් දීලා ගෙදර ගේනවා. යතුරු පැදිය භාවිතා කරනවා. මාස 2,000 ගානේ පොඩි වාරිකයක් ගෙවගෙන යනවා. ඒක වාරික 45ක් ගෙවලා උනතර තමයි ඔබට ඔය යතුරු පැදිය ඔබ සම්තිකේ වෙන්නේ. ඒතර ගෙවීම පැහැරෙන්නේ අපිට ලේසියෙන් පහසුකම නැත්නම් කුලී කිරීමේ පහසුකම පහසු ගෙවීමේ පහසුකම ලබා දෙන ආයතනය භාණ්ඩයක්පත් කරගන්න. පොලි රහිත ක්‍රමය මෙච්චර සරල වුණාට පොලි සහිත ක්‍රමය ටිකක් සංකීර්ණයි. අපි ඒක ගැඹුරින් සාකච්ඡා කිරීමක් කරමු ඊළඟ අධ්‍යයනයේ.